සුබ දවසක් ඔයාලා හැමෝටම අනාගත cooking with chef ශානි මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද බලමු අපි හැමෝම කන්න කැමති බටු මෝජුවක් රසට හදාගන්නේ කොහොමද කියලා. බටු මෝජුව ගැන කියනවා නම් දැන් බටු මෝජුවයි බටු පැහි එක එහෙම නැත්නම් අපි අච්චාරු විදිහට හදන බටු පැහි එකයි සමහරු පටලවාගෙන තියෙනවා. සමහරු ඒ බටු පැහි එකටත් බටු මෝජුව කියලා කියනවා. ඒ දෙක සම්පූර්ණයෙන් වෙනස් කෑම දෙකක්. අපි හදන විදිය හදන්න ගන්න දේවල් ගොඩක් වෙනස්. ඉතින් මම අද දෙකටම එකට බටු බැදලා තමයි හදන්නේ. උනාට මම වීඩියෝ දෙකකින් ඕගලන්ට පැහැදිලි කරන්නම් බටු මෝජුව කියන්නේ මොකක්ද, බටු පැහිය කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒක ඕගලන්ට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම අද මෙතන බටු ටිකක් බැදලාම අරගෙන ඇවිත් තියෙනවා. වෙලා යන හින්දා මේක ඉක්මනට පෙන්වන්න ඕන හින්දා ඒ වුණාට මම බටු ගෙඩි දෙකක් ඉතුරු කරගත්තා අලුතෙන්ම ඉගෙන ගන්න අයට වගේම මේක කවදාවත් හදලා නැති අය ඉන්නවා නම් ඔන්න ඒගොල්ලන්ටත් මේක කරගන්නේ කොහොමද කියලා පෙන්වන්න ඕන හින්දා මේ විදිහට බටු හොඳට සෝදලා අරගෙන මම මේ කපන විදිහට දිග තීරු වගේ සාමාන්‍යයෙන් අපි මේ හැඩයට තමයි හුඟක් වෙලාවට බටු කපන්නේ. සමහරු පෙති පෙති එහෙම නැත්නම් අපි හඳ භාගයක් වගේ අර බටු ගෙඩිය දෙකට පළලා හරස් අතට කපන අයත් ඉන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ විදිහට කපන හින්දා මේ විදිහට කපාගෙන ඒකට ලුණු චුට්ටකුයි කහ ටිකකුයි දාලා හොඳට අත ගාලා මේක අපි ගැඹුරු තෙලයේ ටිකක් රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඔන්න මේ විදිහට තෙල් ටිකක් ලිපේ තියලා ඒක රත් වෙලා නම් හොඳට ඔයගලන්ට පුළුවන් මේ විදිහට බටු ටික ටික දාලා මේ ටික හොඳට ඔක්කොම රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඉතින් තව දෙයක් කියන්න සමහරු මේක ටිකක් කර වෙන්නම නිකන් අපේ බටු ගතියක් නැති වෙන්නම බදිනවා. එහෙම එච්චරටම කර වෙන්න බදින්න එපා. මොකද මේකේ අපිට අර මස් ගතිය බටු වල තියෙන බටු කියලා අපිට මේක තේරෙන විදිහට ඒක පොඩ්ඩක් තියෙන විදිහටත් සම්පූර්ණයෙන්ම බදින්න නැතුව මේ මම බැද්දා වගේ පොඩ්ඩක් බැදගත්තොත් හොඳ රසට මේ බටු එක ඔයගලන්ට හදා ගන්නත් පුළුවන්. ඊළඟට මම මෙතන රතු ලුණු ටිකක් මේ වගේ පොතු ඇල්ල අරගෙන තියෙනවා. ඒ වගේම අම්මිරිස් ටිකකුත් අරගෙන තියෙනවා. මේ වගේ ප්‍රමාණ නැහැ. ඔයගොල්ලෝ කැමති විදිහට අඩු වැඩි කරලා ගන්න පුළුවන්. අමුමිරිස් ටිකත් මම ටක් ගහලා තප්පර 30ක් විතර මේ විදිහට තෙල් එකේ දාලා බැදලා ගන්නවා. ගොඩක් වෙලා තියන්න එපා. මොකද ඉක්මනට ඒක තැම්බෙනවා වගේම ඒකේ පැහැත් අපිට තියාගෙන ඉක්මනට මේක බැදලා තෙල් එකෙන් එළියට ගන්න. ඊට පස්සේ ඒ විදිහටම රතු ලුණු ටිකත් මම ටක් ගාලා තෙල් එකට දාලා පොඩ්ඩක් බැදලා ගන්නවා. මේක සම්පූර්ණයෙන් තැම්බෙනකන් අපි බදින්නේ. වැඩිම මම විනාඩියයි මේ විදිහට රතු ලුණු ටික බැදගන්නේ. ඊට පස්සේ ඒ ටිකත් අපි තෙල් එකෙන් මේ විදිහට අයින් කර ගන්නවා. ඔන්න ඊට පස්සේ අපි අර බැදගත්ත අමු මිරිස් ටිකට මම මේ විදිහට පොඩි පැල්මක් එකතු කර ගන්නවා. පිටි පිහියකින් හරි ඔයගලන්ට අර හැට්ට කට්ටකුත් පිරිසිදු කරලා උණු වතුරෙන් තම්බලා ගන්න පුළුවන්. මේ විදිහට පොඩි පැල්මක් දාගන්න. එතකොට ඒ අපි එකතු කරන 3-5 අමුද්‍රව්‍ය ටික හොඳට රස මිරිස් වලටත් උරා ගන්න හින්දා. ඒ වගේම තමයි දැන් මේක හදන්න ඔක්කොම අවශ්‍ය දේවල් මම මෙතන ඔයගලන්ට දීලා තියෙනවා. මේ තියෙන ඉතින් අපි බැදගත්ත බටු ටික මම මේ විදිහට මෙතන අරන් තියෙනවා. ඒ වගේම තමයි අපි අර බැදගත්ත ලුණු වලිනුයි මිරිස් වලිනුයි ටිකකුත් අරන් තියෙනවා. ඊටු ටික මම බටු පැහි එක හදන්න තියාගත්තා. අනිත් ප්‍රධානම දේ තමයි හොඳට උකුවට හදාගත්ත පොල් කිරි. ඉතින් මේ පොල් කිරි කියන්නේ බටු මෝජුවට අපි අනිවාර්යයෙන්ම ගන්න දෙයක්. සම්ප්‍රදායික විදිහට ඔයගොල්ලෝ අපේ ලාංකීය විදිහට බටු මෝජුව හදනවා නම් ඉතින් මේ බටු මෝජුවට ඇඹුල් ගතිය ගන්නේ සියඹලා වලින්. සාමාන්‍ය විනාකිරි දාන්නේ අපි බටු පැහි එක හදද්දි තමයි. දැන් සමහරු මේකටත් දානවා. ඒ වුණාට ඉස්සර කාලේ විදිහට හදනවා නම් සියඹලා වලින් තමයි අපි මේකට ඇඹුල් ගතිය ගන්න. ඒ වගේම කහ කුඩු ටිකකුයි අපිට මිරිස් 3-5 එකට තියෙන මිරිස් කුඩු ටිකකුත් ඕනේ. ඔයගොල්ලෝ වෙනම තියන් ඉන්නවා නම් 3-5 කුඩු ටිකකුත් මේකට එකතු කරගන්න. ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙනුත් මම ටික ටික අරන් තියනවා. ෆ්‍රෙෂ් එක ඔයගලන්ට කපලා ගන්න පුළුවන් පොඩිවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි අපිට සීනි ටිකක් මේකට ඕන වෙනවා. අබ ඇට ටිකකුත් මම අරන් තියනවා. මේක කුඩු කරගන්නේ ලුණු ඕන වෙනවා රසයේ හැටියට. අනිත් දේ තමයි කරපිංචායිත් එක කොළ ටික මේ විදිහට ගන්නවා. පොඩි රම්පේ කෑලි 2-3කුත් මේකට ඕන වෙනවා. දැන් මම මුලින්ම අපි ගන්න භාජනයේට අපි අර උකුවට හදාගත්ත පොල් කිරි ටික මේ විදිහට එකතු කරනවා. ඉතින් මේක අපි හොඳට උතුරවා ගන්න ඕනේ. අපි අර අනිත් 3-5ත් එක්ක
මුලින්ම මම මේකට එකතු කරගන්නේ සියඹලා ටික. මොකද මේ සියඹලා ඔයගොල්ලෝ දන්නවා මම සියඹලා වතුරෙන් දිය කරලා දාන්නේ. මොකද එතකොට ඒකේ වතුර ගතියත් මේකට එන නිසා සියඹලා මුලින්ම මේකට එකතු කරලා අර පොල් කිරි එකේම හොඳට දිය වෙන්න අරින්න. ඉතින් ප්‍රමාණ දීලා නැත්තේ මෙච්චරයි කියලා ඔයගොල්ලෝ ගන්න බටු අණුව එක වෙනස් වෙන හින්දා හොඳට ඇඹුල් රහ එන විදිහට මේකට සියඹලා ටිකක් එකතු කරගෙන අගුණ දෙයක්වත් නෙමෙයිනේ විනාකිරි වගේ. ඊට පස්සේ ඒකට අපිට ඉඟුරු සුදුළු ටිකත් මේ විදිහට එකතු කරලා හොඳින් මේක දැන් මදගින්නේ අපි හොඳට උතුරවා ගන්න ඕනේ. ඉතින් එතකොට අපි මේකට තව ටිකක් මේ සියඹලා දිය වේගන එනවා කියලා තේරුණාම අපිට පුළුවන් අපි ගත්ත අනිත් අමුද්‍රව්‍ය ටික මේ විදිහට එකතු කරන්න. මම දැන් මේකට අපි ගත්ත කහ කුඩු ටිකයි මිරිස් 3-5 ටිකයි මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේකටම අපි අබ ඇට විදිහට තමයි එකතු කරගන්නේ. අබ ඇට ටිකයි ඒ වගේම රාම්පෙකොළ ටිකයි එකතු කරලා හොඳට මේක අපි උකු වෙනකන් පොඩ්ඩක් හින්දව ගන්න ඕනේ. එහෙම නැත්නම් උයා ගන්න ඕනේ. ඉතින් දැන් මේක අපි පොල් කිරි දාන හින්දා අමුවට වගේ තියන්නෙත් නැහැ. මොකද සාමාන්‍යයෙන් බටු බෝජුවක් දවස් 2-3ක්වත් අපිට තියා ගන්න පුළුවන්. හොඳට මේක හින්දවල හැදුවොත් අනිත් එක තමයි බටු මෝජුවක් අපි වතුර ගතියට හොදි ගතියට හදන කෑමක් නෙමෙයි. වියලිව හදන්නේ. ඒක හින්දා ඔයගොල්ලෝ ගන්න පොල් කිරි ටික හොඳට මේ රස උරාගෙන හින්දවල තමයි අපි ඊට පස්සේ මේකට බටු එකතු කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේකට දැන් අපි ගත්ත සීනි ලුණුයි එකතු කරලා හොඳට රස බලන්න. දැන් මේ බටු මෝජුවක් කියන්නේ ඒකේ ඇඹුල් රහ, පැණි රහ, ලුණු රස ඔක්කොම එකට තියෙන හොඳ රස කෑමක්. ඒක හින්දා ඒ හැමදේම එකට බැලන්ස් වෙනකන් ටික දාලා ඔයගලන්ගේ දිවට හොඳ රහක් එනකන් දැනෙනකන් මේකට සීනි ලුණුයි එකතු කරගන්න. අපි අර සියඹලා වලින් එන ඇඹුල් රහ හොඳට බැලන්ස් වෙන විදිහට. ඔන්න ඒ විදිහට ටික වෙලාවක් හැඳි ගහද්දි දැන් ඔයගලන්ට පේනවා දැන් මේ මගේ බටු මෝජුවේ දැන් මේ අපි හදාගත්ත ග්‍රේවි එක සෝස් එක හොඳට උකු වෙලා මේ වගේ ලස්සන රන්වන් පාටට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම මේකට කරපිංච ටික එකතු කරනවා. මොකද මුලින්ම දැම්මේ නැහැ. ඒක එතකොට තැඹිලා ඒකේ පාට ගතියක් නැති වෙන හින්දා ඊට පස්සේ සෝස් එකේ රස හොඳට ඇති කියලා හිතුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් අපි අර ගත්ත බටු ටිකයි බැදගත්ත ලුණු අමු මිරිස් ටික මේකට එකතු කරලා හොඳින් කලවම් කරන්න. දැන් බලන්න අපි අර පොල් කිරි ගත්තට පොල් කිරි එක හොඳට හින්දවල ගන්න හින්දා මේකේ කිසිම අනවශ්‍ය විදිහට සෝස් ගතියක් තෙත ගතියක් නැහැ. නිකන් හොද්දක් වගේ මේ බටු වල මිරිස් වල ලුණු වල හොඳට අපි අර හදාගත්ත සෝස් එක තැවරුනහම හොඳ රසක් මේ බටු වලට එකතු වෙනවා. ඉතින් මේ තමයි මම බටු මෝජුව හදන විදිහ. ඔන්න ඔයගොල්ලෝ නොදැන හිටියානම් මේ විදිහට හදලා බලන්න. හරිම රසයි ඇත්තටම. අපේ විශේෂ අවස්ථාවක නැතිවම බැරි කෑමක් නේ බටු මෝජුවක් කියන්නේ. මගුල ගෙදරකට දාන එකට අනිවාර්යෙන් පාටියකට අපි හදනම කෑමක්. ඉතින් කැමති නම් ඔන්න ඊළඟ දවසේ මගේ විදිහට හදලා බලන්න. බලලා මටත් රස කියන්න. අදත් මාත් එක්ක එකතු වුණාට ඕගලන්ට බොහොම ස්තුතියි. ඉතින් වෙනදා වගේම කියන රෙසිපිස් හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා නැති අය ඉන්නවා නම් subscribe කරලා යන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔයගලන්ගේ අදහස් කියන්න, comment කරන්න, වීඩියෝ එක share කරගන්නත් අමතක කරන්න එපා. bell button එකත් ඔබලා තියන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් අරගෙන ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්නම්. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.